right මං ස්ක්‍රීන් ෂෙයාරින් දැම්ම මං හිතනවා හැමෝටම පේනවා ඇති කියලා. දැන් මම පාඩම පටන් ගන්නකොට ඔයගලන්ට කියපු දේ තමයි ෆ්ලෝ චාර්ට් වලට ප්‍රශ්න ලියනකොට කොළ දෙකක් පාවිච්චි කරන්න. ෆ්ලෝ චාර්ට් එක අඳින්න ඊට පස්සේ එතනම සූඩෝ කෝඩ් එක ලියන්න පුළුවන්. ඊළඟට ඊට පස්සේ එතනම අපිට Python කෝඩ් එක ලියන්න පුළුවන්. එතකොට ඔයගලන්ට සම්බන්ධය පේනවා කොහොමද මේක ෆ්ලෝ වෙන්නේ කියන එක. right එතකොට ඒකට අදාළව අපි ෆ්ලෝ චාර්ට් 15ක් විතර ඇඳලා ඒ ඇඳපු ෆ්ලෝ චාර්ට් 15ට අදාළව අපි දැන් සූඩෝ කෝඩ්ස් ලියන්න තමයි පටන් ගත්තේ. එතනින් තමයි සූඩෝ කෝඩ් නැත්නම් ව්‍යාජකේත කියන එක ලියන්න අපි ආරම්භ කරගන්නේ. right එතකොට සූඩෝ කෝඩ් එකක් ලියනකොට අපි තාම කතා කරේ සූඩෝ කෝඩ් එකේ මූලිකම දේවල් ටික. ෆ්ලෝ චාර්ට් එකට ස්ටාර්ට් එක තියෙනවා වගේ සූඩෝ කෝඩ් එකත් ආරම්භය කියන වචනය පාවිච්චි කරන්න ඕනේ. ඊට පස්සේ ඒක යටතේ සීක්වන්ස් එකක් නම් අනුක්‍රමයකට අදාළව සිද්ධ වෙන ක්‍රියාවලියක් නම් එකකට යටින් එකක් උපදෙස් ලියවෙන විදිහට අපිට ලියලා ඊට පස්සේ ඒ සීක්වන්ස් එක ඉවර වෙන තැනදී අවසානය කියලා අපිට ප්‍රෝග්‍රෑම් එක ඉවර කරන්න පුළුවන්. right එතකොට අපි පළවෙනි question එක අපේ ප්‍රශ්න තිබුණේ ධන සංඛ්‍යා දෙකක් අරගෙන එකතු කරලා ප්‍රතිදානය පෙන්වන එකට අදාළව. ඒතර ඒකට අදාළව ක්‍රම දෙකකින් අපි ලිව්වා. ඒ කියන්නේ අර සම්පූර්ණයෙන් විස්තර වෙන වචනයෙන්ම විස්තර කරන විදිහකුත් variables අරගෙන total එක අරගන්න විදිහකුත් ඒ දෙකටම අදාළව සූඩෝ කෝඩ් එක මම දකුණු අත පැත්තේ ලියලා තියෙනවා. අපි ගිය සතියේ කලින් සතියේ පාඩම නතර කරේ උතනින්. ඒකට ආරම්භ කරා ධන සංඛ්‍යා දෙකක් ඇතුළත් කරන්න, ධන සංඛ්‍යා දෙක එකතු ගණනය කරන්න, එකතුව ප්‍රතිදානය කරන්න. ඊට පස්සේ අවසානයේ. second method එක මම ඉංග්‍රීසියෙන් ලියලා තියෙන්නේ begin obtain two numbers and consider them as x and y. right total equals x plus y display total. දැන් මෙතන හොඳට මතක තියාගන්න අපි ප්‍රෝග්‍රෑමින් වලදී මෙන්න මේ වගේ ප්‍රකාශයක් right මේ වගේ ප්‍රකාශයක් ඔයගලට ගණිතයට අදාළව ලියලා හුරු ඇත්තේ අනිත් පැත්තට x plus y සමානයි total කියලා. නමුත් අපි ප්‍රෝග්‍රෑමින් වලදී නිතරම අපේ process එක ක්‍රියාවලිය අපි ලියන්නේ දකුණු අත පැත්තේ. ඊට පස්සේ ආ assign වෙන්න ඕන කෙනා අපි ලියන්නේ වම් අත පැත්තේ. right ඒ කියන්නේ මේ ක්‍රියාවලිය සිද්ධ කරලා ඒකේ අගය මේ වම් අත පැත්තේ තියෙන variable එකට ලබා දෙන්න අපි ඔකට ඉංග්‍රීසියෙන් කියන්නේ assign කරනවා කියලා. right ඒකට assign කරන්න කියන අර්ථය තමයි ඔක යන්නේ. දැන් programming වලදී මේක තමයි method එක. right නැතුව x plus y සමානයි total කියලා ලියන්න යන්න එපා. හරි right එතකොට මම හිතනවා මේ වෙනකන් ගැටලු නැතුව ඇති කියලා කට්ටියට අද අපි යමු කොහොමද if එකක් handle කරගන්න කියන එක ගැන කතා බහ කරන්න. right හරි අපිට pseudo code වලදී if එකක් handle කරගන්න නම් අපිට structure එකක් හම්බ වෙනවා. ඇතරම අපිට කියන්න ඕන වචනේ if එකක් handle කරගන්න කියන එක නෙමෙයි selection එකක් handle කරගන්න. අපි ඒකට සිංහලෙන් කියනවා වර්ණයක් නැත්නම් තේරීමක් කියන එක. right මොකද අපේ programming වලදී අපිට හම්බෙන්නේ control structures තුනයි. right එකක් තමයි sequence එකකට පසු එකක් සිද්ධ වෙන ක්‍රියාවලිය. ඒව තමයි අපිට වැඩිපුරම දකින්න හම්බෙන්නේ program එකක. ඊළඟට selection වර්ණය කියලා අපි කියනවා. කියන්නේ කොන්දේසියකට අදාළව මොකක් හරි තෝරාගත් එකම ආවතක් දිගේ ගිහිල්ලා යම් ක්‍රියාවක් සිද්ධ කිරීම. right ඊට අමතරව අපි කතා කරේ iterations පුනර්කරණය. ඒකක් කොන්දේසියකට අදාළව යම් කිසි ක්‍රියා සමූහයක් නැවත සිද්ධ කිරීම. right එතකොට දැන් අපි සීක්වන්ස් ලියන විදිහ හරිම ලේසි. ඒක නැවත අමුතුවෙන් අධ්‍යයනය කරන්න දෙයක් නැහැ. හැබැයි සිලෙක්ෂන්ස් වලට ආවයින් පස්සේ
වර්ණය කියන තැනට ආවෙන් පස්සේ අපි පොඩ්ඩක් අධ්‍යයනය කරගන්න. මොකද වර්ණයක අපිට අරගන්න පුළුවන් ක්‍රමවේද කීපයක් තියෙනවා. right? ඒකට ඒ ක්‍රමවේද කීපෙදී ස්ට්‍රක්චර් එක හැන්ඩල් වෙන්නේ කොහොමද කියන එක ගැන අපි කතා බහ කළ යුතුයි. right? මේ සිලෙක්ෂන් වලට එන්න කලින් සෙකන්ඩ් ක්වෙස්චන් එකේ සූඩෝ කෝඩ් එක මම හිතනවා හැමෝම ලියලා ඇති කියලා. ඒකේ තියෙන්නේ ඉලක්කම් තුනක් ධන සංඛ්‍යා තුනක් අරගෙන ධන සංඛ්‍යා තුනේ එකතුව සහ සාමාන්‍ය ප්‍රතිදානය කරන්න. right? ඉතින් ෆ්ලෝ chart එකක් දීලා තියෙන වෙලාවට ඔයගලන්ට මේකට උත්තරේ ලියන එක හරි ලේසි. right? මම මේ පැත්තෙන් ඒකට අංගාලා ලියලා ඉවර කරන්නම්. right? ඔයගොල්ලොත් ලියලා නැත්නම් කම්ප්ලීට් කරගන්න. right? මම ඒකත් ඉංග්‍රීසියෙන් ලියනවා සරල දෙයක් තියෙන නිසා. start input 3 numbers and consider as x, y, z. total කියන කෙනාට අපි assign කරන්නේ x plus y plus z ගේ එකතුව. average කියන කෙනා නිර්මාණය කරන්න පුළුවන් total කියන කෙනාව 3ෙන් බෙදුවම. right? ඊළඟට අපිට පුළුවන් display කරන්න total and average. මේක කවුරු හරි කෙනෙක් display total display average කියලා පේලි දෙකකට ලිව්වා කියලා කිසිම වැරද්දක් නැහැ. right? ඊට පස්සේ අපි end කරනවා. ඕක තමයි ඉලක්කම් තුනක් එකතු කරලා total එකයි average එකයි ගන්න තැනට අදාළව තියෙන pseudo code එක. ඕක අපි ලියන්නේ මේ අපේ flow chart එක දිහා බලාගෙන ඉන්න සහ රිලේසි. මොකද අපිට guidance එකක් දීලා තියෙනවා මේ වෙනකොට. ඉතින් බොහොම සරලව ඒක pseudo code එකට match කරගන්න විතරයි තියෙන්නේ. හරි, ලියාගෙන නැති අයට මම ලියා ගන්න මිනිත්තුවක් දෙන්නම්. හරි, තාම ලියන අය ඉන්නවද? ඉන්නවා නම් ඉන්ඩිකේට් කරන්න.
හරි රයිට් අපි එහෙනම් සිලෙක්ෂන් නැත්නම් වර්ණය කියන තැනට යමු. එතකොට වර්ණයේදී අපිට අපි කතා කරපු පළවෙනි ප්‍රශ්නේ තමයි ධනාගයක් ඇතුළත් කරලා ඒක ඉරට්ටේ නම් ඉරට්ටේ සංඛ්‍යාවක් කියලා ආදානය ප්‍රතිදානය කරන්න ඒක ඔත්තේ සංඛ්‍යාවක් නම් ඔත්තේ සංඛ්‍යාවක කියලා ප්‍රතිදානය කරන්න අපිට ප්‍රෝග්‍රෑම් එකක් හදන්න කියලා අපි කතා බහ වුණා. right එතකොට මෙතනදී අපිට කතා බහ වෙන පිළිවෙල තමයි අපි සිලෙක්ෂන් එකක් ඒ කියන්නේ කොන්දේසියක් මත තමයි අපේ ෆ්ලෝ chart එක ඇඳලා තියෙන්නේ. right අපි ගියපු ක්‍රමවේදය තමයි ධනාගයක් ඉල්ල ගන්නවා. ඒක දෙකෙන් බෙදලා ඉතුරු අගය කීයද කියලා ලබා ගන්නවා. ඒ ඉතුරු අගය සංසන්දනය කරනවා මේ අපි ඇඳපු ෆ්ලෝ chart එකේ හැටියට බිඳුවද කියලා අපි අහනවා. බිඳුව නම් ඉරට්ටේ සංඛ්‍යාවක් කියලා ප්‍රදානය කරනවා. එහෙම නෙවෙයි නම් නැත කියන පාත් එකේ ඔත්තේ සංඛ්‍යාවක් කියලා ප්‍රදානය කරනවා. right එතකොට ෆ්ලෝ chart වලදී සිලෙක්ෂන් එකක් හැන්ඩල් කරගන්න. සූඩෝ කෝඩ් වලදී සිලෙක්ෂන් එකක් හැන්ඩල් කරගන්න ඕගොල්ලන්ට හම්බ වෙනවා ස්ට්‍රක්චර් එකක් if කියලා. right if කියන වචනයේ තේරුම තමයි අපි ඉංග්‍රීසි වචනේ තේරුම අරගත්තොත් නම් කියන වචනේ තමයි අර්ථය තමයි එන්නේ. එහෙම නම් මේකයි එහෙම නොවේ නම් මේකයි කියන එක. right ඒක අපි අපේ මේ අදාළ වෙන ෆ්ලෝ chart එකට අදාළව ලියන සූඩෝ කෝඩ් එකට මැච් කරගන්න කිව්වොත් නැත්නම් සිලෙක්ෂන් එකක් මැච් කරගන්නවා නම් අපිට ස්ට්‍රක්චර් එකක් හඳුන්වලා දෙනවා සූඩෝ කෝඩ් වල if then else structure එක කියලා. right එතකොට මෙයාට හඳුන්වලා දෙන ස්ට්‍රක්චර් එක මුලින්ම මම පොඩ්ඩක් පෙන්නන්නම්. ඒ ස්ට්‍රක්චර් එක මෙහෙමයි. right ඔයගලන්ට කොන්දේසියක් හැන්ඩල් කරගන්න ඕනොත් මුලින්ම කොන්දේසියට අදාළව ඔයගොල්ලෝ if කියන කන්ඩිෂන් එක නැත්නම් if කියන පදය අරගන්න ඕනේ. වරහන් ඇතුලේ ඔයගලන්ගේ කොන්දේසිය ඉදිරිපත් කරන්න ඕනේ. මේ කොන්දේසිය වෙන්නේ සූඩෝ ෆ්ලෝ chart එකේ අපි කන්ඩිෂන් බොක්ස් එක ඇතුලේ ලියන කොන්දේසිය. හැබැයි ප්‍රශ්නාර්ථ ලකුණු වගේ දේවල් අපි මෙතෙන්දී පාවිච්චි කරන්නේ නැහැ. නිකන් කොන්දේසිය ලිවීමක් තමයි කරන්නේ. ඊට පස්සේ then කියන වචනේ පාවිච්චි කරනවා. ඊළඟට සාමාන්‍යයෙන් සූඩෝ කෝඩ් වල නීතියක් නෙවෙයි if structure එකක් ඇතුලේ ලියන්න අවශ්‍ය දේ indent කරලා ලියන්න කියන එක. right නමුත් ඒක හුරුවක් කරගන්න මොකද ඕගොල්ලන්ගේ Python වලින් කෝඩින් කරනකොට මේ indent කරලා ලිවීම පොඩ්ඩක් add කරලා ලිවීම ඕගොල්ලන්ට වාසිදායකයි. මොකද Python කියලා කියන්නේ indent වෙලා වැඩ කරන programming language එකක්. right එතකොට if එකට අදාළ දේවල් ටික එහෙම නැත්නම් මේ කොන්දේසිය සත්‍ය නම් කොන්දේසිය සත්‍ය විට කළ යුතු දේ තමයි මෙතන ලියවෙන්නේ. right ඒ වගේම තමයි කොන්දේසි අසත්‍ය නම් දැන් මේ උදාහරණයක් දාලා කොන්දේසි අසත්‍ය වෙලාවට අපි දෙයක් කරනවා. අපේ කොන්දේසිය තමයි ඉතුරු අගයේ බිඳුවද කියලා බලන එක. ඒක සත්‍ය නම් ඉරට්ටේ අගයක් කියලා පෙන්නනවා. අසත්‍ය නම් ඔත්තේ අගයක් කියලා පෙන්නනවා. right එහෙනම් අසත්‍යද කියන එක අපි හැන්ඩල් කරගන්නේ else කියන කීවර්ඩ් එකකින්. right else කියලා ඒකේ යටතේ කොන්දේසිය අසත්‍ය නම් කළ යුතු දේ අපි ලියන්න ඕනේ.
right? එතකොට මේ else කියන part එක සමහර if conditions වල නොතියෙන්න පුළුවන්. ඒ කියන්නේ සත්‍ය නම් විතරක් යමක් කරලා selection එක ඉවර වෙන්න පුළුවන්. අසත්‍ය පාරේ මුකුත් ඔයාලට හම්බු නොවෙන්න පුළුවන්. එහෙම වුණොත් ඒ වෙලාවට ඔයාලට else එක දාන්න අවශ්‍ය නැහැ. right? හැබැයි කොයිම වෙලාවකවත් මතක තියාගන්න if එකේ සත්‍ය වුණාම කළ යුතු දේ නැති වෙලා අසත්‍ය වුණාම කළ යුතු දෙයක් විතරක් අපි නිරූපණය කිරීමක් කරන්නේ නැහැ. ඒ කියන්නේ if එකේ මේ සත්‍ය වුණාම කළ යුතු දෙයට මුකුත් ලියන්නේ නැතුව කෙලින්ම else එකක් දාලා ලියන ප්‍රැක්ටිස් එකක් අපි pseudo codes වලදී අරගෙන යන්නේ නැහැ. එහෙම අවස්ථාවකදී ඒ කියන්නේ මම ඒකට උදාහරණයක් දෙන්නම්. ඒ කියන්නේ flow chart එකේ ඇඳලා තියෙනවා නම් නැත කියන පැත්තෙන් කොන්දේසිය නැත කියන පැත්තෙන් යද්දී යම් කිසි දෙයක් සිද්ධ කරනවා ඔව් කියන පැත්තෙන් යද්දී මුකුත් සිද්ධ කරන්නේ නැහැ කියන විදිහට ඒක අපි සූඩෝ කෝඩ් එක ලියනකොට කොන්දේසිය ඔව් කියන පැත්තට අපි හරව ගන්න ඕනේ. එතන තාම අපි ඒක කතා කරමු. දැනට මේ සින්ටැක්ස් එක මේ විදිහයි කියන එක ඔයගොල්ලෝ ලියා ගන්න. right? එතකොට මේක අවසානයේ if එක ඉවර වුණාම end if කියන පදේ පාවිච්චි කරන්න ඕනේ if එක අවසන් කියන එක ඉන්ඩිකේට් කරන්න. right? එතකොට මේ අපි කතා කරේ වර්ණය නැත්තම් selection කියන එක. right? ඔකටක් ගාලා ලියා ගන්නකො. හරි ඉවරද? තාම ලේනා ඉන්නවද?
right හරි ඉස්සරහට යමු එහෙනම් දැන් මේක පාවිච්චි කරලා අපි මේ ෆ්ලෝ chart එක හැන්ඩල් කරගන්නේ කොහොමද කියලා ලියනවා දැන් බොහොම සරල දෙයක් ඔයගලන්ට දැන් මේක ඔළුවට එනවත් ඇති මේක මෙහෙමයි කෙරෙන්න ඕනේ කියන එක right right මම මේක ලියන්නම් ඕගොල්ලෝ ඊළඟ එකට අදාළ ෆ්ලෝ chart එක මට ලියලා එවන්න right එතකොට මේක මම සිංහලෙන් ලියනවා ආරම්භය ධනාගයක් ඇතුළත් කරන්න ධනාගය දෙකෙන් බෙදා ඉතුරු අගය ලබා ගන්න දැන් ඊළඟට අපිට කොන්දේසිය හම්බ වෙනවා නේද අපි මේක ලිව්වා දැන් අපිට තියෙන්නේ කොන්දේසිය ලියා ගන්න right ඒක කොන්දේසියට අදාළව අපි කතා කරොත් මේ තියෙන්නේ සිලෙක්ෂන් එකක් කියන එකක් ඕගොල්ලෝ අඳුන ගැනීම පවා සිද්ධ කරන්නේ ඔයාගේ කොන්දේසියට අදාළව ෆ්ලෝ chart එක ගලන එක පැති දෙකකට විහිදිලා ගිහිල්ලා නැවත යම් තැනකදී එකතු වීමක් සිද්ධ වෙනවා නම් right ඒ පාරවල් දෙකම එකතු වෙන්න ඕන. අන්න එහෙම එකතු වෙනවා නම් අන්නේ කොන්දේසි සිලෙක්ෂන් කන්ඩිෂන් එකක් කියලා අපිට හඳුනා ගන්න පුළුවන්. right එතකොට මෙතන සිද්ධ වෙන්නේ එහෙම ක්‍රියාවලියක්. ඕ කියන පාරේ යනවා නැත කියන පාරේ යනවා මෙන්න මෙතනදී ඒ පාරවල් දෙක එකට එකතු වෙනවා. right ඒක නිසා ඔයගලන්ට පුළුවන් if condition එක මෙතනදී පාවිච්චි කරන්න. ඔය ක්‍රමය ඔයගලන්ට වැදගත් වෙයි කොන්දේසි කීපයක් තියෙන වෙලාවක ඒ කොන්දේසි මොනවද කියන එක අඳුන ගන්න. ඒතර මෙතන අපි if එක පාවිච්චි කරනවා දැන් සිංහල ළමයින්ට if එක ලියනකොට වෙන if එක වෙනුවට පාවිච්චි කරන සිංහල වචනයක් නැහැ. ifම තමයි. right ඒක නිසා මෙතන ලියන්න ඕනේ if ඉතුරු අගය සමානයි බිඳුව ඒක තමයි කොන්දේසිය then අපිට තියෙන පොඩි ප්‍රතිදාන දෙකක් නේද ඉරට්ටේ සංඛ්‍යාවක ප්‍රතිදානය කරන්න else ඔත්තේ සංඛ්‍යාවකි ප්‍රතිදානය කරන්න right එතකොට ඔව් කියන පැත්ත ගැනත් අපි ලිව්වා නැහැ කියන පැත්ත ගැනත් අපි ලිව්වා දැන් අපේ if එක end වෙන්න ඕනේ නම් මෙතනින් end if එකක් තියෙන්න ඕනේ ඊට පස්සේ අවසානයේට if එක ඉවරුණායින් පස්සේ flow chart එකේ තියෙන්නේ අදාළ දේ ඉවර වීම කියන්නේ අදාළ ප්‍රෝග්‍රෑම් එක අවසන් වීම. එතකොට මෙතන අවසානය කියලා ඉන්ඩිකේට් කරගන්න ඕනේ. හරි. තේරුණාද? කන්ෆර්ම් කරන්න ක්ලියර්ද කියලා? අවුලමයි? right. හරි. මේක ලියාගන්න ලියාගෙන ටියුට් එකේ තියෙන තුන්වෙනි ගාන try කරන්න නේද? අද අපිත් එක්ක සම්බන්ධ වෙන අලුත් දුවෙක් හරි පුතෙක් හරි ඉන්නවද මට
පණිවිඩය ආවා රයිට් මම නැවත වතාවක් ප්‍රශ්න ටික දාන්නම් මේකට ගෲප් එකට එතනින් ගන්න. හරි පුතේ මම දැන් ප්‍රශ්න ටික දානවා මම ගෲප් එකට එතනින් PDF එක ගන්න. හරි PDF දෙක මම දාලා තියෙන්නේ ගෲප් එකට සිංහල මීඩියම් එකයි ඉංග්‍රීසි මීඩියම් එකයි දෙකම අවශ්‍ය එක ඩවුන්ලෝඩ් කරගන්න. රයිට් දැන් තුන්වෙනි ෆ්ලෝ chart එක ඔයගලන්ට තියෙන්නේ අර මම කලින් කිව්වා වගේ ක්‍රමවේදයක්. රයිට් කාගේද උත්තරය ආවේ? මේ ඉදුවරේද? රයිට්. ඔව් පුතේ දෙන් කියලා ශහාර දෙන් එක if එක කෙලින්ම ලියන්න දුව. ඒක වඩා හොඳයි. ඒ වගේ එන්න අකුරක් මිසින් එකේ රයිට් ඒක හදා ගන්න. හරි. අනිත් ටික ඔක්කොම හරි. රයිට්. හරි ඊළඟ ක්වෙස්චන් එක try කරන්න. අපේ ටියුට් එකේ 4 වෙනියට තියෙන්නේ මම හිතන්නේ මේ මම උදාහරණ විදිහට කරපු ගාන නේද? ඔව්. නිසා 4 නෙමෙයි 5. රයිට් මම තව විනාඩි 2කින් මේකට අදාළ වෙන සූඩෝ කෝඩ් එක ලියනවා මෙතන. රයිට් 3 ඉවර කට්ටිය 5 try කරන්න. මොකද 4 අපි already කරලා තියෙන්නේ මේ උදාහරණ විදිහට. මේ තියෙන තුන්වෙනි එකේ flow chart එක දැන් අලුතෙන් ආපු අය flow chart එක දැනට බලාගෙන ඇන්දර කමක් නැහැ. මම වැඩිපුර කැමති flow charts ටික ඔයගොල්ලෝ try කරනවා නම් right පහුගිය වීඩියෝස් තියෙනවා අපි මේවා ඇඳපු කොහොමද කියලා ඔයගලන්ට බලන්න පුළුවන් වෙබ්සයිට් එකෙන් right starlabs.lk කියන වෙබ්සයිට් එකේ තියෙන යන්න කලින් මගේ මතක් කරලා අහගන්න කොහොමද ඒවා රිෆර් කරගන්නේ කියලා. එතකොට මේවා ඇඳපු විදිය රිෆර් කරගන්න පුළුවන්.
හරි අපි මේකට අදාළ සූඩු කෝඩ් එක ලියමු right මම මේක ඉංග්‍රීසියෙන් ලියන්නම් right ශහර මම ඊළඟ එක බලන්නම් මේක ලියලා ඉවර වෙලා right හරි 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 දුව ඊළඟ එකට යන්න ඊළඟ එකේ else if එකක් ඕන වෙනවද දන්නේ මම බලන්න මේක ලියලා මම ටක් ගාලා එන්නම් එතනට හරි අපි මේක ලියමු start enter a number තපරක ඉන්න ළමයි white board එක කරදර කරන්න පටන් අරගත්තා right හරි ශහර ඊළඟ එකත් හරි හොඳයි ඉසුරු මේකට else එකක් එන්නේ නැහැ ඒක තමයි අඳුන ගන්න ඕන දේ right මොකද මේකේ if එකේ කියන්නේ es path එක විතරනේ තියෙන්නේ no path එකට else එකක් එන්නේ නැහැ ඒකට if එක ලිව්වා if එක es true නම් මොකද කරන්න ඕනේ සත්‍ය නම් මොකද්ද කරන්න ඕනේ ඊට පස්සේ කෙලින්ම end if එක දාන්න පුළුවන් ඔව් if එකට පස්සේ end if එක දාන්න පුළුවන් end if එකට පස්සේ තමයි end කරන්න ඕනේ right එතකොට enter a number so අපි කියන්න ඕනේ number divide by 2 then consider the remainder ඊට පස්සේ තමයි අපි if එක ලියන්නේ if else ලියනකොට capital ලියන්න කියලා නීතියක් නෑ ළමයි right remainder equals 0 then display even number ඊට පස්සේ else එකක් නෑ මේකේ නේද no path එකේ මුකුත් පේන්නේ නෑ අපිට ඒක නිසා අපිට මෙතන කෙලින්ම end if ලියන්න පුළුවන් right end if එක ලිව්වා ඊට පස්සේ main program එකේ end එක සිද්ධ කරන්නයි තියෙන්නේ හරි එතකොට ඔය තමයි තුන්වෙනි ගානේ සූඩෝ කෝඩ් එක අඩුපාඩු තියෙන අය හදාගන්න ඊළඟට පස්වෙනි ගාන ලියන්න පස්වෙනි ගාන මම තව විනාඩි 5කින් මෙතන ලියන්න පටන් ගන්නවා ඒ අතරතුරේ ඔයගොල්ලෝ කරන දේවල් ටික මේවන්න hari share no problem
හරි අපි ඊළඟ එක කරමුද ළමයි? තාම ලියන කවුරු හරි ඉන්නවද ඊළඟ එක? පස්වෙනි ගාන. ඒකේ අපි ප්‍රශ්න තියෙන්නේ විශාල අගය මොකක්ද කියලා තෝරගන්න. right අපි ලියමු. මම ඒක සිංහලෙන් ලියනවා. ආරම්භය සංඛ්‍යා දෙකක් ලබා ගන්න. එය x හා y ලෙස සලකන්න. ඊට පස්සේ කොන්දේසිය තියෙනවා නේද? සංඛ්‍යා දෙකක් ලබා ගත්ත x හා y ලෙස සලකුවා. ඊට පස්සේ කොන්දේසිය. ඒ කියන්නේ if x විශාලයි y ද then ඔව් නම් තියෙන්නේ x විශාල අගය ලෙස පෙන්වන්න නේද? මේකේ else එකක් එන්න ඕනේ. else එකේ අපිට කියන්න පුළුවන් y විශාල අගය ලෙස පෙන්වන්න. right ඊට පස්සේ end if එකක් එන්න ඕනේ. මොකද if එක ඉවර නිසා. පස්සේ අපිට පුළුවන් end එක දාන්න. end නෙවෙයි ඇත්තටම මෙතන එන්න ඕනේ අවසානයේ. සිංහලෙන් ලියන නිසා. right ඔය විදිහට අපිට පුළුවන් පස්වෙනි එකේ සූඩෝ කෝඩ් එක ලියලා ඉවර කරන්න. දැන් මේක ලියනකොට ගැටලු තියෙනවා නම් අහන්න මගෙන් right හරි මම හිතන්නේ මට right අපරයක් ඉන්න ළමයි 6 වෙනි එක කරගෙන යන්න මම 6:17 වෙලාව 6:22 වෙනකොට 6 වෙනි එක අඳින්න පටන් ගන්නවා. එකම જાතිය එකක් තියෙන්නේ. කරගන්න අපහසු වෙන්නේ නැහැ. right ඔව් ශහාරා ඉන්න ඉසුරු මොකද්ද ගැටලුව කියන්න
ඔව් ශහරා මේක ලියනකොට දුව එකකට පස්සේ එකක් එනකොට if එකක් ඇතුලේ තව if එකක් පාවිච්චි කරන්න පුළුවන් right හැබැයි ඒක පරිස්සමට පාවිච්චි කරන්න ඕනේ මම ඒක ගැන කතා කරන්නම් right දුව බලන්න එතකොට කොහොමද වැඩේ හරියට ගිහිලා තියෙනවද කියලා ඉසුරු මොකද ගැටලුව right හරි ඉසුරු ඔය ගැටලුවම තමයි ශහරා අහන්නේ මම එතනට එන්නටක් ගාලා හරි මම දැන් 6 වෙනි එක 6 වෙනි එක මම මෙතන ලියනවා මොකද 5 වෙනි එක වගේම නිසා right මම ඒක ඉංග්‍රීසියෙන් ලියනවා start input a positive number ඊට පස්සේ condition එක එනවා නම් condition එක අපි අහන්න ඕනේ if number larger than 5 then true නම් කරන්න තියෙන්නේ display larger than 5 කියලා දෙන්න කියලා නේද ඒකම ලියන්න පුළුවන් display larger than 5 else එක ලියන්න පුළුවන් display between 0 and 5 ඊට පස්සේ end if එකක් දාන්න පුළුවන් ඊට පස්සේ end කරන්න පුළුවන් right අර කලින් විදිහමයි right හරි මේක කම්ප්ලීට් කරගන්න ඊට පස්සේ if දෙකක් එක ළඟ එනකොට conditions දෙකක් එක ළඟ එනකොට අපිට අඳුන ගන්න ක්‍රම තියෙනවා ඒ කියන්නේ yes path එකේ ගිහිල්ලා condition එක හම්බුනොත් මොකද කරන්න ඕනේ no path එකේ යනකොට condition එක හම්බුනොත් මොකද කරන්න ඕනේ කියන එක අපි figure out කරගන්න ඕනේ ඔතනදී තමයි ඔයගලන්ට else if සහ nested if කියන condition concepts දෙක ඔයගලන්ට හම්බෙන්නේ right ඒක ගැන කියලා දෙන්නම් 6 වෙනි එක කම්ප්ලීට් කරගන්න right ඉවර වෙච්ච ගමන් ටක් ගාලා මට ඉන්ඩිකේට් කරන්න
රයිට් 6 වෙනි ප්‍රශ්නේ ලියලා ඉවරද? තාම ලියන අය ඉන්නවද? රයිට් මගේ ප්‍රශ්නයක් අහලා තියෙනවා කොබලන්න මේ කවුද ඉසුරුද මට නම මීටර් නෑ දෙව්හාන් පුතේ මෙතන කන්ඩිෂන් එකේ ඔයා ලියලා තියෙන එක ගැටලුවක් වෙනවා ඒක කියන්නේ අපි කියනවා කන්ඩිෂන් එක කම්පැරිසන් ඔපරේටර්ස් පාවිච්චි කරලා ලියන්න ඕනේ කියලා. සංසන්දනය කිරීමේ ඔපරේටර්ස් පාවිච්චි කරලා තමයි ලියන්නේ කියලා තියෙන්නේ. right එතකොට බිඳුවත් පහත් අතර වේ කියන එක ඔව් ඒක ඔයා එහෙමනම් අරගන්න ඕනේ පුතේ අනිත් පැත්තට. ඒ කියන්නේ ඔයා number larger than 5 කියන එක නෙමෙයි ඔයා ගන්න ඕනේ. number less than 5 කියලා අරගන්න ඕනේ. එහෙම ගත්තනම් හරි. x less than 5 එතකොට ඔයාලට කියන්න පුළුවන් x කියනාගේ බිඳුවත් පහත් අතර වේ. right දැන් මේකේ ප්‍රතිදානය දෙන්න කියලා තියෙන්නේ අර ගාන කියලා තියෙන විදිහක් තියෙනවනේ නේද? අපි ඒක ඉන්නකො මම මේක කරගන්න. right මෙතන මේගොල්ලෝ කියලා තියෙනවා ප්‍රතිදානය බිඳුවත් පහත් අතරය. එතකොට ඒගොල්ලෝ ඩිස්ප්ලේ කරන්න කියලා පෙන්නලා තියෙන විදිහට ඩිස්ප්ලේ එක දෙන එක තමයි හොඳ. right දැන් ඔයාලා තියෙන්නේ x සමානයි බිඳුවයි පහත් අතරය කියලානේ. එතකොට ඔයාගේ ප්‍රතිදානය කියලා තියෙන විදිහට නෙවෙයි දීලා තියෙන්නේ. එතනදී ලකුණු අඩු වෙන්න පුළුවන්. right ඒ වගේම කන්ඩිෂන් එක කම්පැරිසන් එකක් විදිහට ලියන්න බලන්න. දැන් මෙතන කියලා තියෙනවානේ පොසිටිව් නම්බර් එකක් ගන්න කියලා. ඒතර පොසිටිව් නම්බර් එකක් ගන්නවා කියනකොට ඩෙෆිනිට්ලි බිඳුව හෝ ඊට වැඩි අගයක් එන්නේ. ඒක නිසා ඔයාගේ කන්ඩිෂන් එක x කුඩායි 5 කියලා චෙක් කරාට ගැටලුවක් නැහැ. එතකොට ඔයාගේ if එක ඇතුලේ ඉන්නේ බිඳුවත් පහත් අතරය යන්න ප්‍රතිදානය කරන්න. else එකේ තමයි එන්නේ පහට වඩා විශාලය යන්න ප්‍රතිදානය කරන්න. අපි else එකේදී ඔයා else එකේ ලියලා තියෙන එක හරි අර ලියලා තියෙන විදිහ තමයි පුතේ වැරදි. කියන්නේ ඔයාගේ හිතේ තියෙනවා මොකද්ද ලියන්න ඕනේ කියන එක. ඔයා ඒක ලියන එකේ තමයි ගැටලුව තියෙන්නේ. ඒක ප්‍රශ්නෙම ඇදලා ගන්න. ප්‍රශ්නේ කියලා තියෙනවනේ මොන දේවල්ද පාවිච්චි කරන්න ඕනේ කියලා. ක්ලියර් දෙවහන්? right hari okay hari අපි හත්වෙනි ගාන පැත්තට යමු යන්න කලින් මෙන්න මේ දේවල් ටික මට චුට්ටක් කියන්න ඕනේ දැන් මෙතනින් ඉස්සරහට තියෙන ෆ්ලෝ chart වල ඕගලන්ට කන්ඩිෂන් එකකට වඩා අහු වෙනවා 7 8 ඊළඟට 9 කියන එකේ කියන්නේ ඒ ගණන් තුන තියෙන්නේ සිලෙක්ෂන් සම්බන්ධයෙන් එතකොට ඕගලන්ට කන්ඩිෂන් එකකට පස්සේ එක කන්ඩිෂන් එකකට පස්සේ තව කන්ඩිෂන් එකක් හමුවීම අපිට ෆ්ලෝ chart එකේ නම් ඊතල ගහලා අපිට කන්ඩිෂන්ස් ටික මැනේජ් කරගන්න පුළුවන් right එතනදී අපිට මේ ගැන සිතිය යුතු නෑ if එක මොන විදිහටද ලියවෙන්න ඕනේ කියන එක ගැන හැබැයි ඔයාගේ ෆ්ලෝ chart එක සූඩෝ කෝඩ් එකකට පරිවර්තනය වෙනකොට එහෙමත් නැත්නම් ඔයාට සූඩෝ කෝඩ් එකක් මුල සිට ලියන්න වෙනකොට
ඔයාට තේරෙනවා නම් ඇල්ගොරිතම් එකේ කන්ඩිෂන් එකක් තියෙනවා ඒක සිලෙක්ෂන් කන්ඩිෂන් එකක් if එකකට අදාළ කෙනෙක් එයාගේ ඉයස් පැත්තේ පාරෙන් යනකොට ඔව් කියන පාරෙන් යනකොට කන්ඩිෂන් එකක් හම්බෙනවා කියලා ඒක ලියන ක්‍රමවේදයක් තියෙනවා සූඩෝ කෝඩ් වල නැත කියන පැත්තෙන් යනකොට කන්ඩිෂන් එකක් හම්බෙනවා කියලා තේරුණොත් ඒක ලියන වෙනත් ක්‍රමවේදයක් තියෙනවා right එතකොට ඔය ක්‍රමවේද දෙක ඔලුවට දාගන්න ඕනේ මුලින් right ඒ නිසා මම මේ ක්‍රමවේද දෙක ඔයගලන්ට වෙනම ලියලා පෙන්නන්නම් මෙතන ලියන්න නැතුව ඒක ඔයගලන්ගේ නෝට් එකට ඔයගොල්ලෝ ඔතන ඉඩ තියෙනවා නම් එතන සඳහන් කරගන්න ස්පෙෂල් නෝට් එකක් විදියට මොකද ඔතන තමයි ඔයගොල්ලෝ ඉන්ඩිකේට් කරගන්න ඕන තැන right එතකොට ඔයගලන්ට තියෙන්න පුළුවන් මෙන්න මේ වගේ අවස්ථා right is x larger than 5 මේක yes කියන පාත් එකේ යනකොට තව කන්ඩිෂන් එකක් හම්බෙනවා is y larger than 10 මෙයාගේ no එකේ යම් කිසි දෙයක් තියෙනවා කියලා හිතනද මෙයාට තියෙනවා yes එකකුයි no එකකුයි right මම මෙතනටත් පොඩි දේවල් ටිකක් පුරවන්නම් මෙතනට මම ගන්නවා display x මෙතන මම ගන්නවා display y right මෙහෙම තත්ත්වයක් ආවොත් ඔයාගේ සූඩෝ කෝඩ් එකේ දැන් මේක කැමති විදිහකට ස්ටාර්ට් වෙලා තියෙන්න පුළුවන් ඊට පස්සේ ඔයා මේක ලියනකොට සූඩෝ කෝඩ් එකේ පළවෙනි if එක condition එක වෙන්නේ x larger than 5 ඊට පස්සේ සුපුරුදු පරිදි දෙන්න එකක් ලියවෙන්න ඕනේ දැන් මේක යටතේ අපි ලියන්නේ කොන්දේසිය සත්‍ය වුණොත් කුමක් කළ යුතුයිද කියන එක දැන් මේ ෆ්ලෝ chart එක දිහා බැලුවොත් කොන්දේසිය සත්‍ය වුණාම නැවත ගිහිලා කොන්දේසියක් හම්බ වෙනවා ඒ කියන්නේ සත්‍ය කියන පාරේ ඔව් කියන පාරේ ඔයාට තව කන්ඩිෂන් එකක් හම්බ වෙනවා ඒකත් සිලෙක්ෂන් එකක් නම් ඔයාට සිලෙක්ෂන් එකක් හම්බ වෙන්නත් පුළුවන් ඉදිරියේදී අපි කතා කරන අයිටරේෂන් එකක් හම්බ වෙන්නත් පුළුවන් කොහොම කරත් මේක තමයි ක්‍රමවේදය right එතකොට සත්‍ය කියන පාරේ නම් ඔයාට තව කන්ඩිෂන් එකක් හම්බෙන්නේ අපි ඒකට කියනවා කන්ඩිෂන් නෙස්ට් වෙනවා කියලා නෙස්ට් වෙනවා කියලා කියන්නේ එකක් ඇතුලේ තව එකක් පිහිටනවා කියන්නේ right එතකොට මේ flow chart එකට අදාළව if x larger than 5 then ඊළඟට ඔයාලට හම්බෙන්නේ තව condition එකක් නේ එතකොට ඒක තව if එකක් බවට පත් වෙනවා if y larger than 10 ඊට පස්සේ then right එතකොට මෙයාගේ yes එක පැත්තේ මම මෙතනට output එකක් ලියන්නම් display hello කොහොම තිබ්බොත් මෙතන display hello කියන එක තමයි එන්නේ right ඊට පස්සේ මෙයාගේ else එක ඒ කියන්නේ මේ ඇතුලේ ඉන්න කෙනාගේ else එක විසඳගෙන ඉන්න ඕනේ එතන. එතන මෙතන එනවා else එකක්. ඒකේ තියෙනවා display y. ඊට පස්සේ ඇතුලේ එක්කෙනා ඉවර කරන්න. right end if ඊට පස්සේ ඔයාලට පුළුවන් අර මුලින් හම්බෙච්ච එක්කෙනාගේ else එක ගැන හිතන්න. ඒ කියන්නේ මේ display x කියන part එක. ඒත් එයා එන්නේ මේ if එක කෙලින්. මෙතන තමයි ඒ else එක. ඒ else එකේ තියෙනවා display x. right ඊට පස්සේ තමයි ඒ if එක end වෙන්නේ. right එතකොට ඔයගලගේ flow chart එක මෙන්න මේ විදිහට මෙන්න මෙහෙම තැනකට එන්න ඕනේ
ඉසුරු ආයත් කියන්නම් මේකේ ඉසුරුට තේරෙනවනේ මම මේ ඇඳලා තියෙන කොටස තේරෙනවනේ යනකොට මුලින්ම if එකක් හම්බෙනවා ඒ if එකේ yes පාරයි no පාරයි තියෙනවා yes පාරේ අපිට හම්බෙනවා තව කොන්දේසියක් එයාගේ yes පාරේ යමක් තියෙනවා no පාරේ යමක් තියෙනවා ඊට පස්සේ මේ කියන ස්ට්‍රක්චර් එකෙන් ඉවර වෙනවා දැන් මෙතනදී මට කන්සන්ට්‍රේෂන් කරගන්න ඕනේ ඔයගලන්ගේ අවධානය අරගන්න ඕනේ මේ කොන්දේසියක සත්‍ය කියන ඔව් කියන පාර යනකොට තව කොන්දේසියක් හම්බුනාම මේ නෙස්ටඩ් කියන concept එක එනවා කියන එක ඔලුවට දෙන්න තමයි මට අවශ්‍ය වෙලා තියෙන්නේ. right? එතකොට පළවෙනි කොන්දේසිය මම මේ උඩින් ඉරි කැලි ටිකක් ඇන්ද මේ උඩ content එකක් තියෙන්න පුළුවන් කියන එක indicate කරගන්න. right? මෙතන උඩ content එකක් ලියවිලා ඉන්න පුළුවන් මේ diff එකට පස්සෙත් contents තියෙන්න පුළුවන්. right? කොන්දේසිය හම්බුනාම අපි if කියන එකෙන් පටන් ගන්නවා මේක if කියලා පටන් ගන්න මේක selection එකක් කියලා අපිට තේරෙන නිසා. දැන් තව ඉස්සරහට යනකොට ඔයගලන්ට මේ කියන්නේ මේ diamond shape එක ඇතුළෙම iteration වලට අදාළ කොන්දේසිත් එනවා. එතකොට if දාන්න බෑ. එතකොට iteration එකට අදාළව තියෙන while for repeat until වගේ දේවල් තමයි ඔයගලන්ට පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ. දැන් මෙතන අපිට figure out වෙලා තියෙනවා මේ ඉන්නේ selection එකක් කියලා. right? මම අර කලින් කියපු අර පොදු මාවතකට වැටෙන එක පාරවල් වලට බෙදිලා ගිහිලා පොදු මාවත් වලට වැටෙන එක නේද? මෙතනදී මෙයා පොදු මාවතකට වැටෙනවා. මෙතනදී මේ කොන්දේසිය බෙදිලා ගිහිලා පොදු මාවතකට වැටෙනවා. right? හැමෝම නැවත එකතු වෙනවා. බෙදිලා යන හැමෝම නැවත එකතු වෙනවා. right? ඒක නිසා අපිට මේක if කියලා figure out කරගන්න පුළුවන්. එතකොට පළවෙනි if condition එකට අපිට හම්බෙන්නේ x විශාලයි 5. ඒක නිසා අපි ඒක ලියනවා if x විශාලයි 5 then ඊට පස්සේ අපි එන්න ඕනේ ඒ කොන්දේසිය සත්‍ය නම් කළ යුත්තේ මොකක්ද කියන එක ඊට පහලින් ලියවෙන්න ඕනේ. දෙවහන මේ ඉසුරු එතනට වෙනකන් ක්ලියර්ද? right. ඊට පස්සේ අපි ලියනවා මෙයාගේ සත්‍ය පාරේ ආවම අපිට හම්බෙන්නේ මෙන්න මේ කොන්දේසිය නැවත වතාවක්. ඒක නිසා අපි ඒක තව කොන්දේසියක් විදිහට if එකක් විදිහටම අර if එක ඇතුලේ තව if එකක් හම්බුන ආකාරයට අපි ලියනවා. ඒකයි අපි මේකට කියන්නේ nested if කියලා. if එකක් ඇතුලේ තව if එකක් nest වෙලා තියෙනවා, කූඩු වෙලා තියෙනවා. right? එතකොට ඒකේ y විශාලයි 10 then එයාගේ yes path එකේ ගියාම output එකක් තියෙනවා. display hello. ඒක නිසා අපි මේ display hello කියන එක ලියනවා. දැන් අපි ඉන්නේ මේ nest වෙච්ච එක්කෙනානේ. ඒ කියන්නේ මෙන්න මේ දෙවෙනියට අපිට හම්බෙච්ච කොන්දේසිය ඇතුළේනේ අපි තාම ඉන්නේ. එයාගේ true වුණාම අපි මේක ලිව්වා. අපිට එතනම ලියන්න පුළුවන් එයා false වුණාම. මොකද එයාගේ false එක සම්බන්ධ වෙන්නේ එතනට. මේ if ට අදාළ else එක මෙතනින් තමයි සම්බන්ධ කරගන්න ඕනේ. මොකද මේක nest වෙලානේ තියෙන්නේ. එකක් ඇතුලේ එකක්. ඒතර ඇතුලේ box එකේ නම් ඉන්නේ ඒ box එක ඇතුලේ තියෙන දේවල් ටික විසඳලා තමයි ඒකෙන් එළියට එන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ ඒක නිසා අපි ඊට පස්සේ සලකන්නේ මෙන්න මේ else කොටස. right? ඒ නිසා අපි කියනවා else display y. ඒ කියන්නේ y විශාලයි 10 කියන එක සත්‍ය වුණොත් hello කියලා පෙන්නනවා. අසත්‍ය වුණොත් y ව පෙන්නනවා. ඊට පස්සේ අපි යාව end කරනවා. ඉවර කරනවා. clear දිසුරු? ඉසුරු පැහැදිලිද? right. ඊට පස්සේ ඉසුරු අපි ඇතුලේ තියෙන if එක ඉවර වුණා. right? මේ ඉන්නේ ඇතුලේ ඉන්න if එක. ඒතරේ ඇතුලේ ඉන්න if එකට ආවේ මේ එළියේ ඉන්න if එක සත්‍ය වුණාම කළ යුතු දේ කියලා තමයි අපි ආවේ. ඒතර මේ එළියේ ඉන්න if එක අසත්‍ය වුණාම කළ යුතු දේ තමයි මෙතන තියෙන්නේ. ඒ කියන්නේ display x කියන කෙනා පෙන්නන්නේ ලොකු if එක නැත්නම් බාහිරින් තියෙන if එක අසත්‍ය වුණොත් x පෙන්නනවා. ඒක නිසා අපි මෙයාව ලියනවා මෙතනට. ඊට පස්සේ තමයි ඒ if එක end වෙන්නේ. තේරුණා?
හරි. ඔයගොල්ලෝ මේක ලියා ගන්න nested if කියන මාතෘකාව යටතේ. right? nested if. right මම මේ හරි දාලා තියෙන ටික මම මකනවා හිමිහිට. ඒව ලියා ගන්න එපා. මේ සංගල වරහන නම් දැම්මට කමක් නැහැ. දාලා ඒකට nested if කියලා ලියාගත්තට පාඩුවක් නෑ ඇත්තට. හරි ඉවර නම් කියන්න else if එක ගැන කතා කරන්න ඕනේ.
හරි ඉවරද ළමයි? ළමයි ඉවරද? කන්ෆර්මේෂන් දෙන්නටක් දාලා. right හරි. ශිහාර දුවට මං හිතන්නේ මොකක් හෝ ටෙක්නිකල් ගැටලුවක් තියෙනවා. එයා දිගටම කනෙක්ට් වෙන්න බලනවා. කනෙක්ට් වෙන්නේ නැහැ. හරි අපි else if එක ගැන ලියා ගමු. දැන් මේ කතා කරේ nested if ඒ කියන්නේ if එකක් ඇතුලේ if එක කොහොමද තියෙන්නේ කියන එක. right? දැන් ඊළඟට දැන් ඒ nested වෙන්න හේතුව තමයි if condition එකේ true side එකෙන් yes කියන පැත්තෙන් ගියාම condition එකක් හමු වීම. ඒතර හොඳට මතක තියාගන්න ඕනම කන්ඩිෂන් එක ඒක සිලෙක්ෂන් එකක් වේවා ඉස්සරහට අපි කතා කරන අයිටරේෂන් එකක් වේවා ඕනම අවස්ථාවක ඔව් කියන පැත්තෙන් ගිහිල්ලා කන්ඩිෂන් එකක් හම්බුනොත් ඒ කියන කන්ඩිෂන් එක ඒ කියන ස්ට්‍රක්චර් එක නෙස්ටඩ් ස්ට්‍රක්චර් එකක් වෙන්නේ. ඒ කියන්නේ if එක ඇතුලේ if එකක්. ඉස්සරහදී ඔයගලන්ට if එක ඇතුලේ while එකක් හම්බෙන්න පුළුවන්. yes path එකේ ගියාම iteration condition එකක් හම්බෙනවා. right? ඔය වගේ හොඳට මතක තියාගන්න කන්ඩිෂන් එකක yes පැත්තෙන් ගියොත් වෙන්නේ එක කොන්දේසියක් ඇතුළට තව කොන්දේසියක් වැටෙන එක. right? මේක no පැත්තෙන් සිද්ධ වුණොත් no කියන පැත්තෙන් සිද්ධ වුණොත් එතකොට අපි අරගන්නේ nested කියලා නෙවෙයි. ඒක else පැත්තට අපිට හම්බෙන දෙයක්. right? එතකොට else if කියන පැත්තෙන් තමයි අපිට කතා කරන්න වෙන්නේ. if එකේ else කියන පැත්තෙන් ඒ කියන්නේ no කියන පැත්තෙන් ගිහිල්ලා කොන්දේසිය හම්බුනොත් අපිට කතා කරන්න වෙන්නේ else if කියන condition එකට අදාළ. right? හරි. එතකොට දැන් මේ else if එක ගැන කතා කරනවා වගේ අපි iteration එක else එක පැත්තට සම්බන්ධ කරලා මේ අපේ syllabus එක ඇතුලේ කතා කරන්නේ මොකද ඒක පොඩ්ඩක් complex situation එකක් පැත්තට යන නිසා. right? else if එක අපි සාමාන්‍යයෙන් කතා කරන්නේ ඒ කියන්නේ නැත කියන පැත්තේ අපි කොන්දේසියක් මුණගස්ස ගන්න if එකට අදාළව විතරයි බොහෝ දුරට අපේ syllabus එක ඇතුලේ. right? හරි. එතකොට දැන් අපි කියන්නේ nested if නෙවෙයි else if ගැන. right? එතකොට මම else if වලට මගේ පහසුවට මම මේ තියෙන flow chart එකම ගන්නවා copy කරලා. ඒතර මම නැවත අඳින්න ඕනේ නැහැ. right? හැබැයි ඒකේ මම yes no පැති වෙනස් කරනවා.
කොපි කරන එක ඊට වැඩිය අමාරුයි මට තේරෙන විදිහට. තව එක වතාවක් try කරමු ළමයි. කමක් නෑ අපි යන්න නේද? ළමයි තත්ත්වය. හරි. අපි මෙතනදී අවස්ථාව ගමු මේ විදිහට. අපිට condition එක තියෙනවා is x larger than 5. ඒක no අවස්ථාවේ යනකොට condition එකක් හම්බ වෙනවා is y larger than 10. ඒකත් no පැත්තේ යනකොට display hello එකක් මම ගන්නවා. right මේක ears පැත්තෙන් display x මෙයාගේ ears side එකෙන් display y. right එතකොට මේක complete වෙන්නේ මේ විදිහට. තප්පරයක් ඉඳලා මම බෝඩ් එක චුට්ටක් හිර වෙනවා. right අපි හිතමු මේගොල්ලෝ continue වෙන්නේ මේ විදිහට. right මම මේ දකුණු අත පැත්තේ තියෙන එක්කෙනාව මකනවා. ඊතරේ මම මෙතනට කනෙක්ට් කරනවා. right හරි. එතන මෙහෙම අවස්ථාවක් නම් ඔයගලන්ට තියෙන්නේ ඔයගොල්ලෝ එක මැනේජ් කරගන්න ඕනේ if එක එන මේ කලින් අපි කතා කරා වගේ උඩින් ස්ටේට්මන්ට්ස් තියෙන්න පුළුවන්. ඊට පස්සේ if දැන් ඔයගලන්ගේ කොන්දේසිය වෙන්නේ x larger than 5 then දැන් ears එක පැත්තේ මේකේ තියෙන display x. ඒ කියන්නේ මෙතනින් display x එන්න ඕනේ. no side එකේ තමයි තව කොන්දේසියක් හම්බෙන්නේ. no side එකේ ගියාම y විශාලයි 10 කියලා කොන්දේසියක් හම්බෙනවා. ඒතර no කියන්නේ අපි else කියන පැත්තට ඇවිල්ලා else කියන පැත්තෙන් එනකොට
ඔයාට කොන්දේසියක් හම්බ වෙනවා නම් ඒක අපි කියනවා else if එකක් කියලා. else if එකෙත් මෙතන ඔයාට කොන්දේසියක් ස්ටේට් කරන්න පුළුවන්. එයාටත් තියෙනවා දෙන්න එකක්. ඒ කියන්නේ මේ තවත් if එකක්ම තමයි ඒක no කියන පැත්තෙන් අපිට හම්බෙන්නේ. එතකොට ඒක else if එකක් කියලා අපි හඳුන්වනවා. මොකද එක if එකක no කියන පැත්තෙන් තව if එකක් අපිට හම්බෙනවා. එතකොට ඒක else if කියලා අපි හඳුන්වනවා. else if එකේ yes එකේ තියෙනවා display y. දැන් else if එකට ඒ කියන්නේ මෙන්න මෙතනට yes path එකක් තියෙනවා no path එකක් තියෙනවා. ඒ කියන්නේ මේ else if එකට else එකක් තියෙනවා. අන්න ඒ else එක ඇතුලේ අපිට තියෙනවා display hello. මෙතනදී හොඳට මතක තියාගන්න අපිට හම්බෙන්නේ nested if නෙවෙයි. nested if හම්බුනොත් හැම if එකකටම end if එකක් තියාගන්න ඕනේ. ඉතින් මම කියලා දෙන්නම්. මෙතනදී else if හම්බෙච්ච නිසා අපිට අයිති වෙන්නේ මේ if එකට උඩින්ම පටන් ගත්ත if එකට අදාළ end if එකක් පමණයි. ඊට පස්සේ ඉතිරි දේවල් ටික ලියවෙන්න පුළුවන්. right ඉසුරු කියලා තිබ්බ පැටලෙනවා කියලා ඔන්න ඉසුරු ආයි කියනවා right මෙතන අපිට කොන්දේසියක් හම්බෙනවා right ඒ හම්බෙන කොන්දේසිය සිලෙක්ෂන් එකක් කියලා අපිට අඳුන ගන්න පුළුවන්. මොකද මේවා පාරවල් වලට බෙදිලා ගිහිල්ලා නැවත පොදු පාරකට එකතු වෙනවා. මේ එක්කෙනෙක් මෙතනදී එකතු වෙනවා තව එක්කෙනෙක් මෙතනදී එකතු වෙනවා right ඒ කියන්නේ නැවත පොදු පාරකට වැටෙනවා. ඒ කියන්නේ මේ දෙන්නම සිලෙක්ෂන් කියලා අපිට අඳුන ගන්න පුළුවන් මුලින්ම පළවෙනි දේ. ඊළඟට අපි කරන්නේ සිලෙක්ෂන්ස් ටික හැන්ඩල් කරගන්න එක. right එතකොට පළවෙනියම්ම අපිට හම්බෙන කන්ඩිෂන් එක අපි ලියනවා if කන්ඩිෂන් එකක් විදිහට x විශාලයි 5යි then එයාගේ yes පැත්ත අපිට ඉසුරු බලා ගන්න තියෙන්නේ yes no ටික තමයි හැන්ඩල් කරගන්න තියෙන්නේ. yes පැත්තේ තියෙන දෙයක් if එකේ කොන්දේසිය ලිව්වා ඒකට යටින් ලිව්වා. ඒකට ඒක තියෙන display x කියලා මෙතනනේ. ඒක නිසායි අපි මෙතන display x ලියලා තියෙන්නේ. ඒක ක්ලියර්ද ඉසුරු? right ඊළඟට අපි ඒ if එකේ ඒ if එක කියන්නේ මොකද්ද මේ ලොකු if එකේ no path එක මේකනේ no path එක අපි no එක ලියන්නේ else එකක් යටතේනේ if එක no එක ලියන්නේ අපි else එක යටතේ හැබැයි else එක පැත්තෙන් ගියාම ඔයාට හම්බෙනවා තව කොන්දේසියක් තේරුණාද? එතකොට ඒ හම්බෙන කොන්දේසියට අපි කියනවා else if එකක් කියලා. තේරුණාද ඉසුරු? right එතකොට ඒ else if එකේ කොන්දේසිය අපි මෙතන ලියලා තියෙනවා. එයාට දෙන්න එකක් තියෙනවා. ඊට පස්සේ අපි කරන්නේ එයාව yes වුණාම else if එක yes වුණාම else if කියන්නේ මෙයාව yes වුණාම අපි ඩිස්ප්ලේ කරන්න y කියලා තියෙනවා. right else if එකට අදාළ no එක ඒ කියන්නේ මෙයා එයාව තව if එකක් ගාවට තව කොන්දේසියකට ඇලවෙන්නේ නැහැ නේ ගිහිල්ලා. ඒක නිසා අපිට යාව සාමාන්‍ය විදිහට else කියලා පාවිච්චි කරන්න පුළුවන්. ඒ else එන්නේ මේ else if එකට අදාළව. එතනදී කියලා තියෙනවා display කරන්න hello කියලා. ඒතර මෙතනදී
display hello කියන එක. මේ ඔතනදී මේ ඇන්ඩ් එකක් දාලා අර කන්ඩිෂන්ස් දෙක දාන්න බැයිද? ඇන්ඩ් එකක් දාලා යන්න පුළුවන්. තප්පරයක් ඉන්න බලන්න x විශාලයි 5. ඇන්ඩ් එකක් දැම්මොත් ගැටලුවක් වෙනවා. මොකද දැන් ඇන්ඩ් එකකදී කියන්නේ පුතේ දෙපැත්තෙම කන්ඩිෂන්ස් සත්‍ය විය යුතුයි කියලානේ. දැන් අපි මේ යන පාර තියෙන්නේ අසත්‍ය කියන පාර. x විශාලයි 5 නොවුනොත් තමයි ඔයා y විශාලයි 10 කියන එක බලන්නේ. එහෙනම් ඔයාට not එකක් එක්ක හැන්ඩල් වෙන්න වෙනවා. ඒක ටිකක් සංකීර්ණ තැනකට එනවා. right? දැන් අපි else if කියන concept එක කතා කරන්නේ මේ වගේ උදාහරණයකට එක්ක. ඒ කියන්නේ අපි ওই concepts දෙකක් මෙතන අඳුනගන්නේ. nested වෙන්නේ කොහොමද? else if එකක් පාවිච්චි වෙන්නේ කොහොමද කියන එක. clearද? ඔව් සර් හරි. and එක පාවිච්චි කරොත් වෙන්නේ ඔයාට and එක පාවිච්චි කරන්න පුළුවන් අර nested if වෙන වෙලාවට. if එක සත්‍ය වෙලා ගිහිලා තව if එකක් පාවිච්චි වෙනවනේ. ඒ if එකෙත් ඇතුලේ තියෙන දේ කතා කරන්න and clause එකක් දාලා handle කරගන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් and clause දාලා handle කරගන්න යනවා හරි අඩුයි. ඒක conditions දෙකක් තියෙනවා නම් if දෙකක් දාලා තමයි අපි මේ අපේ syllabus එකේ right programming වලදී අපි ඕන තරම් පාවිච්චි කරනවා. right අපේ syllabus එකේ අපි manage කරන්න යන්නේ එහෙමයි. නමුත් ගැළපෙන තැනකට ඔයාට ඒක දාගන්න පුළුවන්. හරි right එතකොට අපි no කියන පැත්තෙන් ගියාම display hello කියන එක එනවා. එයාව display කරනවා. එතකොට අපේ මුළු ස්ට්‍රක්චර් එකම ඉවර වෙනවානේ. මොකද මෙයාගෙන් මේ display hello ගියයින් පස්සේ මෙයාගෙන් මෙතනට එනවා. එතකොට මෙයත් ඉවරයි මෙයත් ඉවරයි. නැවත හිතන්න දෙයක් නැහැ. ඒ කියන්නේ මුළු ස්ට්‍රක්චර් එකම end වෙනවා. ඒක නිසා එක indef එකක් ප්‍රමාණවත්. තේරුණාද? ළමයි කන්ෆර්ම් කරන්න. හරි හොඳයි. right 7 පහුවෙලා තියෙන නිසා මම අදට මෙතනින් සෙෂන් එක නතර කරනවා. ඕගොල්ලෝ ගෙදරදී අපිට ප්‍රශ්න 3ක් ඉතිරි වෙලා තියෙනවා if එකෙන්. right ඒ කියන්නේ 8 වෙනි ප්‍රශ්නේ sorry 7 වෙනි ප්‍රශ්නේ 8 වෙනි ප්‍රශ්නේ 9 වෙනි ප්‍රශ්නේ. right ඒ තුන් දෙනාම try කරන්න. ඒ තුන් දෙනාට ඔය අපි කතා කරපු structures තුනම උදව් වෙනවා. දෙකම උදව් වෙනවා. මම පෙන්නනම් ඉසුරු. 8 වෙනි එකට උත්තරේද flow chart එකද ඉසුරු මේ flow chart එක නේද මගෙන් අහුවේ? yes right okay. හරි මේ තියෙන 8ට flow chart එක. right තප්පරයක් ඉන්න මේ සමහර අය nested if මේ else if එක ලියාගෙන නැතුව ඇති. අපි ඒක ලියා ගන්න chance එකක් දෙමු. ඊට පස්සේ ඉසුරු මම පෙන්නන්නම් දේවල් ටික. හරි මේක ලියා ගන්නකො කට්ටිය ලියාගෙන disconnect වුණාට කමක් නැහැ. right මම මේ අනවශ්‍ය හරි ටික මකලා දාන්නම්.
හරි මේක ලියලා ඉවර නම් මට ඉන්ඩිකේට් කරන්න එතකොට මට ඉසුරුට 8 වෙනි ෆ්ලෝ chart එක පෙන්වන්න පුළුවන්